සියලු දෙනා ඊට ආදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ දවසේ අද දවසේ අපේ කතා බහට. ඔයගොල්ලෝ දන්නවා අපි ඊයේ කතා කරා බයිබලයේ නැත්නම් දෙවියන් වහන්සේගේ වචනය ගැන සහ දෙවියන් වහන්සේ අපිට මොනවද කියන්නේ නැත්නම් උන්වහන්සේ කතා කරනවා අපිට. ඒ නිසා උන්වහන්සේ අපිට මොනවද කියන්නේ මේ කාලයේදී අපෙන් මොනවද උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ කියන කාරණාවල් ගැන කතා බහක නියැලෙන්න තමයි අපි ඕගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්නේ. හොඳයි මම අධ්‍යයනයක් කියන්නේ නැති හේතුව මේක අධ්‍යයනයක් කිව්වහම ඒක අපේ බුද්ධියට බලපාන්න පුළුවන්. ගොඩක් අය අධ්‍යාපනය ලබා ගන්නවා බුද්ධිය වර්ධනය කරගන්න. ඇත්තටම අපිට ඒක අවශ්‍ය නැහැ. බුද්ධිය වර්ධනය කරගන්න නෙමෙයි අතර අවශ්‍ය අපේ ආත්මය ගොඩනගා ගන්න. අපේ ජීවිතය අතුලාන්ත මනුෂ්‍යයා ගොඩනගා ගන්න. එතකොට මේ කතා බහ තුළ අපේ අරමුණ ඔබ අපි සියලු දෙනා එකට ගොඩ නැගෙන සෙනගක් හැටියට දෙවියන් වහන්සේගේ අභිප්‍රායන් ඉෂ්ට කරන්න, උන්වහන්සේගේ සැලැස්ම කැමැත්ත අපේ ජීවිතය තුළ ඉෂ්ට කරගන්න. අපේ ජීවිතයේ සියලු අංශවල දෙවියන් වහන්සේගේ අභිප්‍රායන් ඉෂ්ට වෙන පිණිස අපි ක්‍රියා කරන්නේ කොහොමද? වචනය තුළ අපිට මොනවද උන්වහන්සේ කතා කරන්නේ? අනේ කතා බහට තමයි අපි ඔබ ඉදිරියට මේ වෙලාවේ ආවේ. අද දවසේ අපි කතා බහට ලක් වෙන්න යන දෙවියන් වහන්සේගේ වචනයේ කොටසක් අපි බලන්න යනවා. ඇත්තටම මේක ඊයේ පණිවිඩයට සම්බන්ධයි. අපි ඇත්තටම මම මෙහෙම කරනවා. අපි කතා බහ කරනකොට අපි මේ එක අරමුණක් කරා යන සෙනගක් විදිහට එක අවසානයක නැත්නම් එක ගෝල් එකක් එක දැන් රේස් එකක් දුවනකොට තියෙනනේ ෆිනිෂ් ලයින් එකක් අවසානයේ නේද? අන්න ඒ වගේ අපි එකම ෆිනිෂ් ලයින් එකකට යන සෙනග. අපිට අරමුණු වෙනස් ඒවා නැහැ. අපි එක තැනකට එක අරමුණකට යන සෙනග. ඒ නිසා අපි ගොඩක් වෙලාට කතා කරන දේවල් ඔක්කොම ඒ අරමුණ උදෙසායි. ඉතින් අපි මේ ගොඩක් දේවල් එලිදරව්වන් දීලා ඒව අරගෙන ඒව ගැන ගණන් හදාගෙන බුද්ධිය පුරව ගන්න එක නෙමෙයි අපෙන් සිදු වෙන්න ඕනේ. අපෙන් සිදු වෙන්න ඕනේ අපේ ආත්මය වර්ධනය කරගෙන දෙවියන් වහන්සේගේ වචනය තුළ දෙවියන් වහන්සේ අපිට මොකද්ද කතා කරන්නේ කියන එක ගැන අවබෝධ කරගෙන අපි දෙවියන් වහන්සේ ප්‍රසන්න කිරීමයි. දැන් ඔයගොල්ලෝ දන්නවද බයිබලයේ අපිට තියෙන ඕන තරම් තොරතුරු. ගණන් හදන දේවල් තියෙනවා, අපිට අභිරහස් ඇංගිලා තියෙනවා, අනාගත වාක්‍ය තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. දැන් උපත් පොත ගත්තොත් එහෙම වසර ගණන් හදලා මේවා කරලා මෙයා හිටියේ මේ කාලේ, මෙයා හිටියේ මේ කාලේ ඒ ඓතිහාසික තොරතුරු ඔක්කොම තියෙනවා. නමුත් ඒ සියලු දේ මගේ ආත්මය වර්ධනය කරගන්න මට උපකාර වෙනවාද? දැන් බයිබලයේ තියෙන ඔක්කොම දේවල් තියෙන්නේ ඒකට තමයි. ආත්මය වර්ධනය කරගන්න. නමුත් ඒ අතරතුර තියෙනවා දෙවියන් වහන්සේගේ අපිට තෝරගන්න පුළුවන් ඕනේ නම් ඒක වෙන කෝණයකින් බලලා ඒක අපේ බුද්ධිය වර්ධනය කරගන්න. නමුත් ඒක ලියා තිබෙන්නේ බුද්ධිය වර්ධනය කරගන්නව නෙමෙයි. ඒක ලියා තිබෙන්නේ අපේ ආත්මය වර්ධනය කරගන්න අපි නිසා. හොඳයි අපි බලන්න යන්නේ අන්නේ ඒ කෝණය. ඒ කියන්නේ දේව වචනය අපේ වර්ධනය උදෙසා යොදවා ගැනීම තමයි අපේ කෝණය වෙන්නේ. ආමෙන්. ඒ නිසා අපි ඒ කෝණයෙන් බලන විදිහට අපි මේ කතා බහට ලක් වෙන්න යනවා. ඒක නිසා අපි අද බලන්න යනවා දෙවියන් වහන්සේගේ වචනේ අපි ඊයේ නවත්තපු තැන නැත්නම් ඊයේ කතා කරපු මාතෘකාවටම අදාළ වූ සමහර යම්කිසි කාරණා ටිකක් අරගෙන කොහොමද ප්‍රායෝගිකව මේ පරිණත භාවයට එන්නේ කියලා සමාවෙන්න. කොහොමද එන්නේ කියලා. පිලිපි පොතේ 3 වෙනි පරිච්ඡේදය. පිලිපි 3 අපි ඉස්සෙල්ලා කියමු 15 වෙනි පදය. Philippians chapter 3. ඒතර පිලිපි 3 15 වෙනි පදය. එබැවින් අපෙන් යම් පමණ දෙනෙක් සම්පූර්ණව සිටිද්ද ඔහු ඒ ආකාරයෙන්ම කල්පනා කරත්වා. නුඹලා යම් කාරණයක් ගැන වෙන අභිප්‍රායක් ඇත්තහුනම් ඒකත් දෙවියන් වහන්සේ නුඹලාට එලි කරනා ඇත. හොඳයි. මෙතන කතා කරනවා පරිණත භාවය නැත්නම් සම්පූර්ණත්වය. අපි ඊයේ කතා කරා දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි අප සියලු දෙනාගේ සම්පූර්ණත්වය. නැත්නම් අපි සියලු දෙනාගේ වර්ධනය, පරිණත භාවයට එන එක. ඒක තමයි උන්වහන්සේගේ කැමැත්ත. එතකොට මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත නැත්නම් පරිණත භාවයට පැමිණීම කියන දේ අපි කොහොමද ප්‍රායෝගිකව ඉෂ්ට කරන්නේ
අපි දැන් කැමැත්ත දැනගත්තා කියන්නකො. අපි දැන් දෙවියන් වහන්සේ කැමැත්ත අපි අවබෝධ කරගත්තා. අපිට තේරෙනවා හරි අපි පරිණත භාවයට එන්න ඕනේ කියලා. අපි ප්‍රායෝගිකව ගන්නා වූ පියවර මොනවාද? දැන් බයිබලයේ දෙවියන් වහන්සේ අපිව අතරමං කරලා නැහැ ඒ සම්බන්ධව. දෙවියන් වහන්සේ අපිව නිකන් අර හරි මෙහෙම වෙන්න කියලා ඔහෙ දීලා නැහැ. උන්වහන්සේ ඒකට අවශ්‍ය කරන සියලු දේ අපිට දීලා තියෙනවා. සියලු දේ අපිට දීලා තියෙනවා. හරි. අපි ඉස්සෙල්ලාම කියවමු මේ සම්බන්ධව තියෙන පදයක්. අපි ඒක කියවලා මෙතනට එමු. 1 පේතුරුස් පොතේ අපි සමාවෙන්න එක තියෙනවා. සමාවෙන්න 2 පේතුරුස් පොතේ මේ සම්බන්ධව කාරණාවක් තියෙනවා. අපි ඒක කියවලා ඉමු. 2 පේතුරුස් මේ පළවෙනි පරිච්ඡේදයේ 2 පේතුරුස් පළවෙනි පරිච්ඡේදයේ මෙහෙම තියෙනවා. ඒක කියනවා මක්නිසාද තමන් වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනන් වහන්සේගේ තැනන් වහන්සේ දැන ගැනීම කරන කොටගෙන උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේව භක්තිය නෙමෙයි දේව ස්වභාවයට හැරීමටත් අදාළ වූ සියලු දේ අපට දී තිබේ. එතකොට මේක කියන්නේ පෙතුරුස්තුමා කියනවා අපිට උන්වහන්සේගේ මහිමයෙන් අපිව කැඳවාගත් ඒ දෙවියන් වහන්සේ මේ ජීවිතයටත් කියලා කිව්ව අපිට මේ ලෝකේ ජීවත් වෙන මේ ජීවිතයට අදාළ සියලු දේ උන්වහන්සේ දීලා තියෙනවා. අපිට අවශ්‍ය කරන සියලු දේ උන්වහන්සේ දෙනවා. සමහර විට ගොඩක් වෙලාවට මේ කිතුණුවන් ගොඩක් ස්ට්‍රගල් කරන නැත්නම් ගොඩක් ප්‍රශ්න පීඩාවන් තුල යන්නේ අර දෙවියන් වහන්සේගේ කැමැත්ත වටහා නොගෙන වෙන වෙන ගමන් වල යන්න ගියාම දෙවියන් වහන්සේ අපිට තියෙන ආදරය නිසා උන්වහන්සේ වෙතට අවධානය ගන්න ඕන නිසා සමහර කාරණාවල් සමහර පීඩන තුලින් යන්න ඉඩ හරිනවා. පීඩන එවනව නෙමෙයි. පීඩන තුලින් යන්න ඉඩ හරිනවා අවධානය ගන්න අපි නිසා. එතකොට මෙතන කියනවා දේව ස්වභාවයට හැරෙන්න. අප සියලු දෙනා මේ දෙවියන් වහන්සේගේ ස්වභාවයට හැරෙන ඒ ගමනට අවශ්‍ය කරන සියලු දේත් මේ ජීවිතයට අවශ්‍ය කරන සියලු දේත් උන්වහන්සේගේ බලයෙන් උන්වහන්සේ අප සියලු දෙනාට නිදහස් කොට තිබෙනවා. ලබා දීලා තියෙනවා. එතකොට ඒක නිසා අපිට ඔක්කොම උන්වහන්සේ දීලා ඉවරයි. උන්වහන්සේ අපිව අනාථ කළේ නැහැ. උන්වහන්සේ අපිව අතරමං කළේ නැහැ. උන්වහන්සේ අපිට යමක් කරන්න කියලා අපිව ඔහේ අතහැරලා දැම්මේ නැහැ. දෙවියන් වහන්සේ අපිට ආදරය නිසා, උන්වහන්සේ අපිට කරුණාව දක්වන නිසා, උන්වහන්සේගේ පුත්‍රයාගේ ස්වරූපයට අපි හැරෙන එක උන්වහන්සේගේ කැමැත්ත නිසා ඒට අවශ්‍ය කරන සියලු දේ උන්වහන්සේ දීලා ඉවරයි. අපි එක උදාහරණයක් ගමු. ශුද්ධාත්මයන් වහන්සේ උන්වහන්සේ අපිට දුන්නේ ඇයි? ශුද්ධාත්මයන් වහන්සේව දුන්නේ ඒ උන්වහන්සේ කරන කොටගෙන අපේ ආත්මය වර්ධනය කරන පිණිස, ඒ හරහා අපේ ස්වභාවය අතුලාන්ත මනුස්සයා ගොඩනගන පිණිස. හොඳයි. දැන් මේකේ අපි කියවපු කොටසේ පිළිපි පොතේ අද අපි කියවපු කොටසේ තියෙනවා අපි යම් පමණ දෙනෙක් සම්පූර්ණත්වයට ඇවිල්ලා තිබෙනවද? නැත්නම් අපි යම් පමණ දෙනෙක් සම්පූර්ණව සිටිනවාද? ඒ සම්පූර්ණව කියලා අදහස් කරන්නේ එතන සම්පූර්ණ කම්ප්ලීට් වෙලා කියන එකට වඩා සම්පූර්ණත්වයේ ගමන යන කියන කට්ටිය. මෙචුව. ඒ කියන්නේ මේ දේ අවබෝධ කරගත්ත. අපි කියවනේ දෙවියන් වහන්සේ ඒ සම්පූර්ණත්වයට ආපු අයත් එක්ක තමයි අභිරහස් කතා කරන්න කියලා. උන්වහන්සේගේ ප්‍රඥාව අභිරහසක් ලෙස කතා කරනවා. දැන් ඒ දෙවියන් වහන්සේගේ ස්වභාවය නැත්නම් ඒ ස්වභාවයට හැරෙන එක තමයි ඒ ගමන යන එක තමයි වර්ධනය කර වෙච්ච අය කරන්නේ. සම්පූර්ණත්වයේ කරා යන සෙනඟ. ඒතර බලමු මොකද්ද මේ සම්පූර්ණ මේ කියන therefore let us have as many mature have this mind. මේ සිතම ඇති කරගන්න. යම්කිසි කෙනෙක් සම්පූර්ණත්වයට යමින් සිටිනවාද, සම්පූර්ණත්වයට ඇවිල්ලා තියෙනවද, සම්පූර්ණත්වය ගැන අවබෝධයකට ඇවිල්ලා තිබෙනවද? අන්න ඒ අයට කියනවා මේ සිතම ඇති කරගන්න. මොන සිතද? අන්න ඒකට අපි බලන්න ඕනේ පොඩ්ඩක් ආපස්සට ගිහලා. මොකද්ද ඒ සිත? මොකද්ද මේ පවුලතුමා කතා කරන මේ මනසම ඇති කරගන්න, මේ සිතුවිල්ලම ඇති කරගන්න. have this mind. මෙන්න මේ දේම ඇති කරගන්න. ඒතර මොකද්ද ඒ ගැන කියන එක පොඩක් අපි ආපස්සට ගිහිල්ලා බලමු මොකක්ද ගැනද පවුලතුමා කතා කරන්නේ. හරි? දැන්
පාවුලතුමා කියන කෙනා මහා දරුණු මිනිසෙක්. පාවුලතුමා කියන්නේ හරි දුෂ්ට දරුණු මිනිසෙක් සාවුල් කියන කාලේ. ඒ කියන්නේ යේසුස් වහන්සේ මුණ ගැහෙන්න කලින්. එයා ගොඩාක් මිනිසුන්ට පීඩා කරපු කෙනෙක්. හරි. එතකොට මේ මිනිස්සයා ඒ විතරක් නෙමෙයි හොඳ උගත් කෙනෙක්. එයා සැන් හෙන්රින් එකේ හිටපු ඒ වගේම පරණ ගිවිසුම ගැන ගමාලියල් කියන රබ්බිවරයාගේ යටතේ ඉගෙනගෙන ඔහු උසස් ඒ කියන්නේ බයිබලයේ පිළිබඳ ටෝරා එක පිළිබඳව ටනාක් එක ගැන හොඳ අවබෝධයක් අර්ථකථනය ගැන හොඳ අවබෝධයක් ඒ වගේම පරණ ගිවිසුම ගැන හොඳ අවබෝධයක් ඇති කරගත්ත පරිසිවරයෙක්. හරි. එතකොට මේ පරිසිවරයා තමයි දැන් පාවුලු හැටියට යේසුස් වහන්සේව දේශනා කරන්න ගන්න. ඔගොල්ලෝ දන්නවා අපි දන්නවා යේසුස් වහන්සේ කොහොමද පරිසිවරුන්ට කතා කරේ කියලා. අන්න ඒ පරිසිවරයෙක් තමයි යේසුස් වහන්සේ විරුද්ධව කතා කරපු එක්කෙනෙක් තමයි මේ පරිසිවරයෙක්. හරි. අපි දන්නේ නැහැ සමහර විට යේසුස් වහන්සේ කුරුසපත් කරන වෙන වෙලාවෙත් ඔහු සැන් ඇන්ඩ්‍රියන් එකේ ඉන්න ඇති. අපි දන්නේ නැහැ. හරි. ඉතින් දැන් ඒවා අදාළ නැහැ. දැන් ඒවා තමයි අපිට බුද්ධිය වර්ධනය කරගන්න. ඒක අදාළ නැහැ අපිට වර්ධනයට. අපේ ජීවිතය වර්ධනය කරගන්න එක අදාළ නැහැ. හොඳයි. ඒක නිසා අපි එතනින් නවත්තමු. දැන් මොකද්ද මේ පාවුලතුමා කියන්නේ? මොකද්ද මේ බෑග්ග්‍රවුන්ඩ් එක? මේ වගේ පසුබිමක් තියෙන කෙනා දැන් හැරිලා එයා කතා කරලා කියනවා හරි මේ කෙනා කොහොමද මේ සම්පූර්ණත්වයේ කරා යන ගමන ආවේ? හරි. මොකද අපිට ගොඩක් වෙලාවට සමහර වෙලාවට හිතා ගන්න බැරි වුණාම අපි මොකද්ද කරන්න කියලා අපිට යම්කිසි ආදර්ශයක් අපිට පේන්න තියෙනවා නම් මිනිස්සෙක්ගෙන් අපිට ඒක ලේසි වෙනවා. දැන් අපි මිනිස්සුયો දිහා බලාගෙන මේ ගමන යන්න බෑ. අපි යන්නේ යේසුස් වහන්සේ දිහා බලාගෙන තමයි. යේසුස් වහන්සේ තමයි අපිට උපදෙස් දෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ හරහා. නමුත් අපිට පහසු වෙනවා තේරුම් ගන්න. දෙවියන් වහන්සේගේ මේ ගමන ගැන තේරුම් ගන්න. අපිට පහසු වෙනවා අපිට පේන කෙනෙක්. මෙන්න මේ ආකාරයෙන්. ඒ නිසා පාවුලතුමා ලියනකොට ගොඩක් එහෙම ලිව්වා. මාව උදාහරණයකට ගන්න. මන් දිහා බලන්න කියලා. හරි? මාව අනුකරණය කරන. ඒ කියන්නේ මන් දිහා බලාගෙන යේසුස් වහන්සේත් එක්ක යන් අපි. ඒ කියන්නේ යේසුස් වහන්සේ එයා යන්නේ යේසුස් වහන්සේ යනව. ඒ නිසා ඒ යන ගමන අපි එකතු වෙලා යන් කියලා තමයි කිව්වේ. හරි? එතකොට මෙන්න මෙහෙම කියනවා. ඒකයි පටන් ගමු 7 වෙනි පදේ ඉඳලා. පිලිපි 3 7 වෙනි පදේ ඉඳලා. දැන් ඒක කියනවා එසේ වී නමුත් මට ලාභව තිබුණු යම් දේම ක්‍රිස්තුස් වහන්සේ නිසා අලාභයයි සිතීමට මම දැන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේව හඳුනාගත්තට පස්සේ මේ සාවුල් කියන චරිතය සම්පූර්ණ පාවුල් නමින් වෙනස් වෙලා නම විතරක් නෙමෙයි ඔහුගේ සියලු ආකල්ප වෙනස් වෙලා මේ සම්පූර්ණ ගමන වෙනස් වෙච්ච නිසා ඔහුගේ පැරණි ඔහුට තිබිච්ච ලාභව තිබුණු දේවල් ඔහුගේ නම්බුව ඒ වගේම ඔහුට තිබිච්ච ගරු සැලකිල්ල මිනිස්සු අතර ඒ වගේම තිබිච්ච සම්බන්ධකම් සමහර විට ප්‍රභූවරුන් අතර ඔහුට තිබිච්ච පිළිගැනීම මේ සියලු දේ ඔහුට නැති වුණා. හරි ඔහු අතහැරියා ඇත්තටම. අන්න ඒ ගැන තමයි මේ කතා කරන්නේ. ඒතර එයා කතා කරනවා එයාට යේසුස් වහන්සේ ලබා ගැනීම නිසා එයාට ගොඩාක් දේවල් අහිමි වුණා. දැන් සමහර විට මම දන්නේ මේක අහන ඔබත් යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ ඔබගේ නෑදෑයන් ඔබව අතහැරලා ඔබගේ පවුලේ ඔබව අතහැරලා එහෙම නැත්නම් ඔබට ගොඩක් අලාභ වෙලා එහෙම අය ඉන්නවා අදටත්. එහෙම අය ඉන්නවා අදටත්. ඉතින් මම දන්නේ ඔබත් ඒ වගේ කෙනෙක්ද කියලා. එහෙම වුණත් නැතත් මේ පාවුලතුමා කතා කරන්නේ අන්න ඒ වගේ වාතාවරණයක්. එයාට යේසුස් වහන්සේව හඳුනාගත්තට පස්සේ ඔය යේසුස් වහන්සේගේ මේ ගමනට ඇතුළු වුණාට පස්සේ එයාට තිබිච්ච කොම දේවල් එයාට අහිමි වුණා. ඒ නම්බුව වස්තුව මේ හැමදේම නැති වුණා එයාට. ඒක ඒ තිබිච්ච ලාභය ක්‍රිස්තුස් වහන්සේ හම්බ වෙලාට පස්සේ එයා ඒක අලාභයක් හැටියට සලකනවා. ඒක ලාභයක් නෙමෙයි තවදුරටත්. ඒතර ඒ කියන්නේ මේ සම්පූර්ණ පරිවර්තනයක් ඇතිවෙච්ච මිනිස්සෙක්. හරි? සම්පූර්ණ වෙනසක් ඇති. වෙනසක් ඇතිවෙච්ච විදිහද මේ කියන්නේ. මොන විදිහටද? එයා ඒක ඉස්සල්ලාම අලාභයක් කියලා හිතුවා. ඒ කියන්නේ අපිට ඉස්සල්ලාම
මේ ක්‍රිස්තුස් වහන්සේ නිසා අහිමි වෙන දෙයක් තියෙනවා නම් මට පාඩුවක් වෙනවා නම් නැත්නම් සමහරවිට මට ලාභයක් වෙච්ච දෙයක් මට ක්‍රිස්තුස් වහන්සේ හම්බෙන නිසා නැති වෙනවා නම් ඒක මට අලාභයක් කියලා හිතන්න පුරුදු වෙනවා. අන්න ඒක තමයි අපි සිත අලුත් කරගෙන අපි වෙනස් ආකාරයක් වෙනවා කියන්නේ ඒකයි. අපි ලෝකාකාරව සිටියේදී අපි යම්කිසි අරමුණක් යම්කිසි දේවල් අපි ලාභ ප්‍රයෝජනයක් කියලා හිතපු දේවල් දැන් ක්‍රිස්තුස් වහන්සේ නිසා මට අලාභ වෙන්න ඕනේ. ඒක මට ප්‍රශ්නයක්. ඒක මට අලාභයක්. හරි? දැන් බලන්න මේ වෙනසේ තියෙන වැදගත්කම. මේ වෙනස අවබෝධ කර ගැනීම හරි වැදගත්. අපිට ලාභයක් වෙලා තිබුණ ලෝකෙ විදියට ලබන එක ලාභයක් ලැබුණු දේ ක්‍රිස්තුස් වහන්සේ නිසා දැන් මම අලාභයක් කියලා හිතනවා. එතනින් නවතින්නේ නැහැ පාවුලතුමා. හරි? ඊට පස්සේ කියනවා 8 වෙනි පදේ එසේය මාගේ ස්වාමී වූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ඇඳින ගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සලකමි. හැම දෙම අලාභයක් කියලා හිතනවා. සියල්ල හැම දෙම අලාභය සලකමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව. අන්න බලන්න. මෙයාට සියලු දේ අහිමි වුණා විතරක්ම නෙමෙයි. ඒක කුණු වගේ සලකනවා. දැන් ඔය මානසිකත්වය හරි වැදගත්. මොකද මේ පරිවර්තනයට එනකොට මේ වෙනස ඇති කර ගන්නකොට මේ සම්පූර්ණත්වයට එනකොට මෙන්න මේක හරි වැදගත්. මොකක්ද දන්නවද? අපේ ආකල්ප. මට අහිමි වෙන දේ මම කුණු හැටියට සලකනවා. කුණු. මම ඒක හිතනවා. මං ඒව ගැන හූල්ලනව නෙමෙයි. අයියෝ මට නැති වුණානේ මේව. බලන්න මට මේව නැති වුණා. මට අරක නැති වුණා. අපරාධ මට නැති වුණා. හැබැයි දෙවියන් වහන්සේ වතාරින්නේ නැහැ. ඒකත් අපි දෙවියන් වහන්සේට ආදරේ ඔක්කොම තියාගෙන ඉන්නවා. නමුත් මම අතාරිනවා. මම අහිමි වෙච්ච දේ ගැන මම හූල්ලනවා. ඒ ගැන දුක් වෙනවා. අන්න එතන ඒ ආකල්පමය වෙනස අපේ ඇති වෙන්න ඕනේ. පාවුලතුමා කියන්නේ මට නැති වෙච්ච දේ මම කුණු. ඒව ගැන මට කුණු ටිකක් තිබුණා. මගෙන් ඒ කුණු ටික මට නැති වුණා. අන්න එමය හිතන්නේ. මට වස්තුවක් තිබිලා නැති වුණා කියන එක නෙමෙයි කියන්නේ. මට ගෙයක් තිබිලා නැති වුණා කියන එක නෙමෙයි කියන්නේ. මට වෙන උරුමයක් තිබිලා නැති වුණා කියලා නෙමෙයි මට කියන්නේ. කුණු ගොඩක් මය ගාව තිබුණා. යේසුස් වහන්සේ හම්බුනට පස්සේ කුණු ටික නැති වුණා. අන්න ඒ වගේ සිතුවිල්ලක්. තේරුණා? යේසුස් වහන්සේ දැනගැන්ම නිසා ඔහුට අහිමි වුණ දේ සියල්ල අහිමි වුණා කියලා කියනවනේ. සියල්ලම අහිමි වුණා. ඒ අහිමි වෙච්ච සියලු දේ කුණු හැටියට සලකනවා. ඒකට කිසි වටිනාකමක් දෙන්නේ නැහැ. දැක්කද? අන්න ඒ ආකල්පමේ වෙනස. ඒ සිතුවිලි අපි හිතන විදිහේ වෙනස. ඒ ආකල්පමය වෙනස අපේ ඇති වෙන්න ඕනේ. හරි? ඒවා කුණුයයි සලකමි. එසේ කරන්නේ මම ක්‍රිස්තුස් වහන්සේ ලබා ගන්නා පිණිසත් ව්‍යවස්ථාවෙන් පැමිණෙන මාගේ ධර්මිෂ්ඨකම නොව ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේ ගෙනෙන ධර්මිෂ්ඨකම ඇතුව ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින පිණිසත්. හරිද? දැන් මේ සැබෑ වූ ආකල්පමය වෙනස ඔයාගේ මගේ ජීවිතේ ඇති වෙන්න ඕනේ. ඒක මේ අපේ ඇටිටියුඩ් ප්‍රශ්නයක්. අපේ ආකල්පමය ප්‍රශ්නයක්. අපි මේ සිතන ක්‍රමය නැත්නම් අපි මෙහෙම කියන්නම්කෝ. අපි ලෝකයේ ඉන්නකොට නැත්නම් යේසුස් වහන්සේ පිළිගන්න කලින් ලෝකාකාරව සිටියා වූ ඒ කාලයේදී අපේ මනස අපි පුහුණු කරගෙන හිටියනම් නැත්නම් පුරුදු වෙලා හිටියනම් යම්කිසි විදිහකට හිතන්න. එහෙම නැත්නම් ඒ හරහා අපි යම්කිසි ආකල්ප අපේ සිත් තුළ තිබුණා නම් ඒවා යහපත් ආකල්ප. මං කිව්වේ ලෝකාකාරයේ විදිහට. අන්න ඒ ආකල්ප අපේ ඉස්සෙල්ලා වෙනස් වෙන්න ඕනේ. කොහොමද වෙනස් වෙන්නේ? දැන් පාවුලතුමා කියන කෙනා යම්කිසි පිළිගැනීමක් තිබිච්ච යම්කිසි විදිහට
පෝසත් කෙනෙක්. හරි. ඔහුට යම් කිසි ස්ථානයක් තිබුණා සමාජයේ. කිතුණු නෙමෙයි සමාවෙන්න. යුදෙව් සමාජයේ. එතකොට ඔහුට ඒ පිළිගැනීම උගත්කම නිසා ලැබිච්ච දේ පිළිගැනීම සහ මුදල් මේ සියලු දේ ඔහුට අහිමි වුණා කියලා ඔහු කියනවා. එතකොට ඒ අහිමි වෙච්ච සියලු දේ ගැන ඔහු හිතන්න ගත්තේ ඒක ඔහුට ලාභයක් නැත්තම් තිබිච්ච දෙයක් අහිමි වෙලා දුක් වෙන හේතුවක් හැටියට නෙමෙයි. ඔහු ඒ ගැන දුක් වෙන්නේ නැහැ. පොඩ්ඩක්වත් නැහැ. ඇයි කුණු ටිකක් නැති වුණයි කියලා කවුද දුක් වෙන්නේ? කුණු ටික නැති වෙච්ච එක ගැන සන්තෝෂ වෙනවා නිසා. දැන් ඔයාගේ ගෙදර කුණු ටිකක් තියෙනවා නම් කුණු ගෙනියන නගර සභාවෙන් හරි කොහෙන් හරි කුණු මිනිස්සයා ආවේ නැත්තම් ඒක ඔයාලට ලොකු ප්‍රශ්නයක් වෙනව නේද? නගරබදව ජීවත් වෙන අපි දන්නවා ඒක. නේ? මොකද ගේ කුණු ටික ගෙදර තියාගෙන ලොකු ප්‍රශ්නයක් නේ. ඉතින් කුණු ටිකක් කවුරු වෙලා අරන් ගියා කියලා කොන යාට ඒක නැති වුණා කිව්වනම් ඒක ප්‍රීතියට කාරණයක්. හරි? දුක් වෙන කාරණයක් නෙමෙයි. ඒතර ක්‍රිස්තුස් වහන්සේව දැන ගැනීම කරන කොටගෙන මට නැත්තම් ඔබට අහිමි වෙන දේ හරි අපි හිතන්න වෙන්නේ අපේ ආකල්ප මේ විදිහට අපේ ආකල්ප වෙනස් කරගන්න වෙන්නේ මගේ කුණු ටික නැති වුණා. මේ පාපය ගැන එහෙම නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ වස්තුව ගැන හරි උරුමය ගැන හරි මොන හරි දෙයක් ගැන. ඒක කුණු. එහෙම කරන්නේ ඇයි? මොකද එහෙම කරන්නේ? පවුලතුමා විස්තර කරලා දෙනවා. එහෙම කරන්නේ හරි එසේ කරන්නේ මම ක්‍රිස්තුස් වහන්සේ ලබා ගන්න පිණිස. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේව ලබා ගන්න නම් මං අර ලෝකයේ ආකාරයට මට ලැබෙන්න තිබුණු දේ අහිමි වෙච්ච දේ ගැන මම දුක් වෙනවා නම් මට ක්‍රිස්තුස් වහන්සේව ලබා ගන්න බෑ. ආහා දැක්කද වෙනස? දැන් අපි ඒක නිසා මොකද වෙන්නේ? මේ අහිමි වෙච්ච දේවල් කුණු ලෙස සලකලා මට වටිනා වස්තුවක් ලැබුණායයි කියන ආකල්පයෙන් ක්‍රිස්තුස් වහන්සේ ලබා ගැනීම. මට මේ ලෝකේ එකම දෙයයි වටින්නේ ඒ දේ මා සමග තියෙන නිසා නැත්නම් උන්වහන්සේ මාත් එක්ක ඉන්න නිසා මට අහිමි වෙන හැම දෙයක්ම කුණු කියලාම සලකනවා. හරිද? සියල්ල කුණු. සියල්ල කුණු. අන්න ඒ ආකල්පමය වෙනස මුලින් ඇති වුණේ නැත්තම් අපිට කවදාවත් සම්පූර්ණත්වයට යන්න බෑ. මොකද ඒ පාවුලතුමා කියන මං එහෙම සලකන හේතුව තමයි ක්‍රිස්තුස් වහන්සේව ලබා ගන්න ඕන නිසා. ඒකේ අනිත් පැත්ත මොකක්ද? මං ඒ වකුණු ලෙස සලකන්නේ නැතුව මං ඒව ගැන හොල්ලමින් ඉන්නවනම් එහෙම නැත්නම් තව විදිහකට මං ඒව ලබා ගන්න දෙවියන් වහන්සේගේ දැන් ක්‍රමය පාවිච්චි කරනවා නම් මට අහිමි වෙච්ච දේවල් ලබා ගන්න. මං දෙවියන් වහන්සේගේ තුලට ඇවිල්ලා මගේ එකම අභිප්‍රාය අර අහිමි වෙච්ච දේ මට ලබා ගන්න නම් එහෙනම් මම මොකද වෙන්නේ? මට වස්තුව ලැබෙන්න පුළුවන්. නමුත් ක්‍රිස්තුස් වහන්සේ අහිමි වෙයි. මන්නේ මේ කියන්නේ පාවුලතුමා කියන්නේ. එසේ කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ මට ලබා ගන්නා පිණිසයි. හරි. මම එසේ කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ මට ලබා ගන්න පිණිසයි. ක්‍රිස්තුස් වහන්සේව ලබා ගන්න පිණිස තමයි එහෙම කරන්නේ. එතකොට ඒ විතර නෙමෙයි. ධර්මිෂ්ඨකම දැන් පාවුලතුමා ව්‍යවස්ථාව තුල හිටපු පරිසවරයෙක් නිසා තමයි මේ කතාව කියන්නේ. එයා ව්‍යවස්ථාවේ නැත්තම් එයා යේසුස් වහන්සේ පිළිගන්න කලින් එයා හිතන් හිටියා එයා ධර්මිෂ්ඨයි කියලා. එයා ශුද්ධවන්තයෙක් කියලා. ඇයි මොකද ඔහු ව්‍යවස්ථාව තුල හොඳ මේ ව්‍යවස්ථාව ගැන හොඳ අවබෝධයක් තිබිච්ච කෙනෙක්. ඔහු ව්‍යවස්ථාව කරපු කෙනෙක් හරියට. සබත් තියලා ඒ ඔක්කොම කරවේ. එයා හිතුවා ඒක ධර්මිෂ්ඨයි කියලා. ඒ ක්‍රියාව කරන එක ධර්මිෂ්ඨයි කියලා තමයි එයා හිතන් හිටියේ. එතකොට එයා ඒ කරන දේ එයා කියනවා කරන දේ ධර්මිෂ්ඨයි කියලා හිතන් හිටපු නිසා ඒ ආකල්ප ඔක්කොම එයාට නැති වුණාට පස්සේ එයා දැනගත්තා ඒක නෙමෙයි සැබෑ ධර්මිෂ්ඨකම කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල ඇදහිල්ල කරන කොටගෙන එන්නා වූ ධර්මිෂ්ඨකමයි.
එතකොට පාවුලතුමා අර කුණු ලෙස සලකන්නේ මොකද? එක හේතුව තමයි ක්‍රිස්තුස් වහන්සේව ලබා ගන්න එක. අනිත් එක තමයි ව්‍යවස්ථාව කරන කොටගෙන නෙමෙයි යේසුස් වහන්සේ තුලින් එන ධර්මිෂ්ඨකම මට ලබා ගන්න පිණිස. හරි. එතකොට යේසුස් වහන්සේ තුල ඇදහිල්ල කරන කොටගෙන ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ඇතුව ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින පිණිස. එතකොට දෙවියන් වහන්සේගෙන් එන ධර්මිෂ්ඨකම තමයි අපිව ක්‍රිස්තුස් වහන්සේ තුල තබා තිබෙන්නේ. අපිට ක්‍රිස්තුස් වහන්සේ තුල රැඳෙන්න අපිට අවශ්‍ය කරන්නේ උන්වහන්සේගෙන් එන ධර්මිෂ්ඨකම අප තුල තබා ගැනීම. හැබැයි උන්වහන්සේ අප තුල ජීවත් වෙන නිසා නැත්නම් අපි උන්වහන්සේ තුල ජීවත් වෙන නිසා මොකද නෝද වෙන්නේ? අපි තුල ඒ පරිවර්තනය ඇති වෙන්නම ඕනේ. මොකද මම උන්වහන්සේ තුල ඉන්නවා කියන්නේ මොකද උන්වහන්සේ තුල කිසිදු පාපයක් නැහැ. ඒතර මං තුල පාපය තියෙනවා නම් මම ක්‍රිස්තුස් වහන්සේ තුල කියලා කියන්න බෑ මං තුල පාපය තියෙනවා. තේරෙනවද? පාපය තියෙනවා කියන්නේ පාපිෂ්ඨව ඒ ආකල්පම වෙනස මගේ තුල ඇති වෙලා නැත්තම්. ඒතර මම ක්‍රිස්තුස් වහන්සේ තුල කියලා කියන්නේ මගේ ඒ පරණ ස්වභාවය මං වෙනස් කරගෙන මගේ අලුත් මිනිසා ලෙස නැත්නම් අලුත් විදිහට හදපු අලුත් මිනිසාගේ ස්වરૂපය දරාගෙන යන්න ඕන නිසා. අන්න ඒ ස්වરૂපේ මන් තුර ඇති කරගන්න ක්‍රියා කරන ඒ ක්‍රියාවලිය නිසා. එතකොට මම යේසුස් වහන්සේ තුල ඉන්නවා නම් ඒක මගේ වෙන්න ඕනේ. ඒකයි මේ කියන්නේ. හරි. ඊට පස්සේ කියනවා යම් අන්දමකින් මලවුන්ගේ නැගිටීමට පැමිණෙන ලෙස උන්වහන්සේ සහ උන්වහන්සේගේ නැවත නැගිටීමේ බලයත් උන්වහන්සේගේ දුක්වල පංගුකාරකමත් දැනගන්නා පිණිසයි. දැන් බලන්න මලවුන්ගේ නැගිටීම නැවත නැගිටීම අප සියලු දෙනා සදාකාලිකව ජීවත් වෙනවා. ඒක තමයි අපි බලාපොරොත්තු. එතකොට මේ සදාකාලික ජීවිතය ගැන තියෙන බලාපොරොත්තුව අපිට අත්පත් කරගන්න නැත්නම් අපි ඒ තුල ඒක සැබෑවක් කරගන්න නැත්නම් ඒ තුල අපි ඒක ස්ථිර කරගන්න නම් මං තුල තියෙන්න ඕන ආකල්ප තමයි මේ පවුලතුමා පැහැදිලි කරලා දෙන්නේ. එයා තුල තිබුණ ආකල්ප මොනවාද ආකල්ප? එයාට අහිමි වෙච්ච දේ කුණු ලෙස සලකනවා. ඒවා ප්‍රතික්ෂේප කරනවා. ඒක ඇත්තටම ඒවා තිබුණා නම් ඒක අලාභයක් කියලා හිතනවා. ඒක ලාභයක් නෙමෙයි අලාභයක් කියලා හිතනවා. මොකද ක්‍රිස්තුස් වහන්සේ ලබා ගන්න පිණිස. මොකද ක්‍රිස්තුස් වහන්සේ ලබා ගන්න නම් අර ලෝකේ කාරණාවල් ගැන අර පාවුලතුමා කුණු ලෙස සලකන දේවල් ගැන අපි වස්තුවක් ලෙස සලකන්න බෑ. නැත්නම් ඒක යහපත් දෙයක් ලෙස සලකන්න බෑ. මොකද ඒක එහෙම සලකනවා නම් ඒ ක්‍රිස්තුස් වහන්සේ අප තුල නැහැ. මේ දෙක පරස්පර විරෝධී. දැන් වරදවල තේරුම් ගන්න එපා. දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරනවා මේ ලෝකේ කාරණා. මොකද අපි ඉස්සලම කිව්වා පේතෘස් පොතේ. මේ ලෝකේ අපිට අවශ්‍ය කරන සියලු දේ උන්වහන්සේ අපිට දීලා ඉවරයි. අපිට මේ ලෝකයට මේ ජීවිතයට අවශ්‍ය කරන දේ දෙවියන් වහන්සේගේ බලයෙන් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන අපිට දීලා හමාරයි. අපි දෙවියන් වහන්සේගේ ස්වරූපයට හැරෙන දේ විතරක්ම නෙමෙයි. හරි. දීලා ඉවරයි. එතකොට මෙහෙම කියලා පාවුලතුමා මොකද කියන්නේ? ඊට පස්සේ කියනවා 12 වෙනි පදේ මෙහෙම කියනවා. මා දැනටම ලබාගෙන සිටිනවාවත් දැනටම සම්පූර්ණ වී සිටිනවාවත් නොවේ. අන්න. ඒ කියන්නේ පාවුලතුමා මේක ලියනකොට එයා සම්පූර්ණ වෙලා නැහැ. දැන් ඒක හොඳ දෙයක්. මොකද දන්නවද? දැන් අපි ඔක්කොමලට පුළුවන් වෙනවා දැන් පාවුලතුමත් එක්ක එකතු වෙන්න. මොකද පාවුලතුමා මෙතන කියනවා මම තාම සම්පූර්ණත්වයට ආවෙ නැහැ. මම තාම ඒක අල්ලගත්තේ නැහැ. මම තාම හරියට ඒක අල්ලගත්තේ නැහැ. එහෙනම් අපි වරදක් නැහැ නේද? මොකද අපිත් තාම අල්ලගෙන නැහැ මේක හරියට. අපිත් තාම සම්පූර්ණත්වයට ඇවිල්ලා නැහැ. පාවුලතුමාගේ මමත් තාම ඇවිල්ලා නැහැ එතනට. මම තාම මේක හරියට අල්ලගත්තෙත් නැහැ. මම තාම සම්පූර්ණත්වයට ඇවිල්ලත් නැහැ. ඒ කියන්නේ අපිට පුළුවන් පාවුලතුමත් එක්ක දැන් එකතු වෙන්න. මේ වෙලාව. හේ එයා කියනවා එයා තාම සම්පූර්ණත්වයට ඇවිල්ලා නැහැ කියලා මේක ලියනකොට. හරි. එහෙනම් මොකද්ද එයා කරේ? ඒතර මොකද
එයාත් සම්පූර්ණත්වයට ඇවිල්ලා නැත්නම් එයාත් හරියට තාම අල්ලගත්තේ නැත්නම් අපිත් ඉන්නේ ඒ ස්ථානේ නම් එහෙනම් අපිට පුළුවන් එයාගේ යමක් ඉගෙන ගන්න. එයා කරපු දේ තමයි ඒකයි කිව්වේ. අපිට අවශ්‍යයි ආදර්ශයක්. අපි දන්නවා අපි දෙවියන් වහන්සේ දිහා බලාගෙන යේසුස් වහන්සේ දිහා බලාගෙන තමයි මේ ගමන යන්නේ. හැබැයි අපිට ඉස්සරහෙන් ගිය පියවරුන්ගෙන් නැත්නම් අපිට කවුරු හරි අපිට බලන්න මෙයා තුල මේක තිබුණා. මෙයා මේක කරා. මෙයා මේ දේ ජයග්‍රහණය කරා. කොහොමද ඒක කරේ? අන්න අපි අධ්‍යයනය කරමු. බලමු. ඒක නිසා තමයි දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ මේ කාරණා මේ පොතේ ලියා තිබෙන්නේ. නැත්නම් පාවුලතුමාගේ ජීවිත කතාව ලියන්න බයෝග්‍රැෆි එකක් ලියලා නැහැ නේ. මේ ශුද්ධාත්මයන් වහන්සේ අපිට උපකාරයක් වන පිණිස මේ දේවල් ලියලා තියෙනවා. හරි? මොනවාද එයා කරේ නා? මේ තමයි එයා කරපු දේ. හරි? ඊට පස්සේ කියනවා නමුත් I press on කියලා තියෙනවා ඉංග්‍රීසි. හරි? නමුත් යම් පමණ පිණිස සමායන්න නමුත් යමක් පිණිස ක්‍රිස්තුස් වහන්සේ මා අල්ලාගත්සේක ඒක අල්ලා ගන්නට වීරිය කරමින් මමත් දුවගෙන යනවා. මෙන්න දුවන රේස් එක. මම දුවගෙන යනවා. ඒ කියන්නේ මේ නිකන් ඇවිදගෙන රිලැක්ස් එකේ එනව නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේ යම් දෙයකට මාව අල්ලගත්තද? තම ඔබට කියන්න මගේ සහෝදරය සහෝදරිය ක්‍රිස්තුස් වහන්සේ තමයි ඔයාවේ මාවේ අල්ලගත්තේ. අපි දෙවියන් වහන්සේව හොයාගත්තේ නෑ. මං කොහොම හරි ගිහිල්ලා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ හොයාගත්තා නෙමෙයි. නෑ. යේසුස් වහන්සේ ඔයාව හොයාගෙන ආවා. හරි. යම්කිසි විදියකින් යම්කිසි කෙනෙක් කරා හරි මොනවා හරි ක්‍රමයකින් යේසුස් වහන්සේ ඔයාව හොයාගෙන ඇවිල්ලා යේසුස් වහන්සේ ඔයාව හරි තැනට ගෙනාවා. කොහෙට හරි ගෙනාවා හරි තැනකට. ඔයාව අල්ලගත්තා. ඒක තමයි අල්ලගත්තා කියලා කියන්නේ. පාවුලතුමාත් අල්ලගත්තා කියලා කියන්නේ ඒකයි. ඒතර යම් දෙයකට මොකක් හරි අභිප්‍රායක් ඉෂ්ට කරන පිණිස ක්‍රිස්තුස් වහන්සේ පාවුලතුමාව අල්ලාගත්තාද? ඒකයි එයා කියන්නේ. ඒ වගේ යම්කිසි අරමුණකට යම්කිසි අභිප්‍රායයක් යම්කිසි කාරණයකට ඔයාව මාව ක්‍රිස්තුස් වහන්සේ අල්ලාගත්තද? අපිත් එනම් පාවුලතුමා කරපු දේ කරන්නේ මොකද්ද කිව්වේ? මම දුවගෙන යනවා ඒකට. ඒ කියන්නේ එච්චර උනන්දුවක්. මගේ සියලු දේ මම දාලා මම දුවගෙන යනවා ඒක අල්ලගන්න. මේකෙන් වෙන විදිහට මම කියන්නද ඒක? දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ පළමු කොටසේ වීම. අන්න. මේ තමයි ඒ. දෙවියන් වහන්සේගේ රාජ්‍ය. යේසුස් වහන්සේ කියවනේ පළමු කොට දෙවියන් වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකමත් සොයන් අන් සියල්ල නුඹට දෙනවා කියලා. මේ පාවුලතුමා කරන්නේ ඒක. දුවගෙන එනවා. යම් කිසි දෙයකට ක්‍රිස්තුස් වහන්සේ මාව අල්ලගත්ත දන්න ඒ දේ දැනගන්න පිණිස ඒ දේ හොයාගන්න පිණිස මම දුවගෙන යනවා කියලා කියන්නේ. හරි? I press on that I may lay hold of that which is kind. ඊට පස්සේ කියනවා 13 වෙනි පදේ මෙහෙම කියනවා. හරි. සහෝදරේනි මම තවමත් අල්ලා ගතිමි නොසිතමි. නමුත් එකක් කරමි. ඒ කියන්නේ දුවගෙන එනවා. දැන් දුවගෙන ආවහම කියන මං තාම අල්ලගත්තා කියලා කියන්නේ නැහැ. මං තාම ඒක හරියට අල්ලගත්තා කියලා කියන්නේ නැහැ. පාවුලතුමා කියන්නේ. ඒතර අපිටත් කියන්න පුළුවන් නේද මේ කතාව? ඔයාට මට අපිටත් කියන්න පුළුවන්. අපිත් තාම අල්ලගත්තේ නැහැ. මේ මෙතන කියනවා පාවුලතුමා මම එකක් කරනවා හැබැයි. මම අල්ලගත්තේ නැහැ තාම හරියට. හැබැයි මම එකක් කරනවා. මොකද්ද කරන්නේ? මෙන්න මේක හරි වැදගත්. හරිම වැදගත්. මම එකක් කරමි. එනම් පිටුපස තියෙන දේ අමතක කොට ඉදිරියේ තිබෙන දේ බලා ඒ දෙසම බලාගෙන යමි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම් කණුව පිණිස දිනුම් කණුව කරා දුවමි. දැක්කද? දැන් දුවගෙන යනවනේ. මේක දුවගෙන යනවනේ. මේක රේස් එකක් නේ පාවුලතුමා කියන විදිහට. ඒතර අනිත් ඔක්කොම දාලා තමයි මේ රේස් එකේ දුවන්නේ. දැන් අද වෙලා තියෙන ලෝකයේ අනිත් ඔක්කොම අතහැරලා දෙවියන් වහන්සේගේ කාරණා අතහැරලා වෙනම රේස් එකක් දුවනවා. මොකද්ද මේ රේස් එක? සමාජයේ උසස් තැනක් ලබා ගන්න. ඇස්වල තෘෂ්ණාව, මාංශයේ තෘෂ්ණාව, ජීවිතයේ අහංකාරකම. ඒ කියන්නේ
මට හොඳ ගෙයක් තියෙන්න ඕනේ, මට හොඳ වාහන තියෙන්න ඕනේ. මං හොඳට සැප විඳින්න ඕනේ, මාංශ තෘෂ්ණාව. ඊට පස්සේ මට පේනවා මං කියනවා අනිත් අයට වඩා මං පොහොසත්. ජීවිතයේ අහංකාරකම. උද්දච්චකම, කයිවාරුව. ඕකට තමයි මේ ලෝකයේ මිනිස්සු දුවන්නේ. බලයෙන් පිරෙන්න, වස්තුවෙන් පිරෙන්න, අන්න ඒක. මම මෙන්න මෙතන ඉන්නවා කියලා කියන්න. හරි. ඒකට තමයි ඒ රේස් එක තමයි ලෝකෙ දුවන්නේ. පාවුලතුමා දුන වෙනම රේස් එකක් මේක. මොකද්ද? ඒ ඔක්කොම කුණු කියලා හිතලා, ඒ ඔක්කොම කුණු ලෙස අතහැරලා යම් කිසි දෙයකට යේසුස් වහන්සේ මාව අල්ලගත්තද අන්න ඒක හොයාගෙන යේසුස් වහන්සේගේ පස්සේ දුවනවා. අපිට පුදුම වෙන දෙයක් නෑ. ලෝකෙ මිනිස්සු අර වස්තුව හොයාගෙන දුවන මිනිස්සු අපිට පිස්සෝ කියලා කියනවා. ඉතින් අපි ඒගොල්ලන්ට පිස්සෝ කියලා කියන්නේ මොකද? අපි ඒ වගේ දුෂ්ට නැති නිසා. නැත්නම් අපිටත් සමහර විට පේන්නේ ඒ වගේනේ. අපිට කියන්න නරකයි. එහෙම චෝදනා කරන්න නරකයි. කන්ඩෙම් කරන්න නරකයි. නමුත් ඒක තමයි වෙන්නේ. ඒගොල්ලන්ට අපිව පේන්නේ පිස්සෝ වගේ එතකොට. දැන් පාලුතුමා කියන මං දුවනවා, මම ඉස්සරහට යනවා. මොකටද? ක්‍රිස්තුස් වහන්සේ මා ඉදිරියේ තබා තිබෙන ඒ දිනුම් කනුව කරා මං දුවනවා. සියලු දේ අතහැරලා. හැබැයි එක දෙයක් තියෙනවා. පිටිපස්ස බලන්නේ නැහැ. ඉදිරියම බලාගෙන. ඇයි පිටිපස්ස බලන්න හොඳ නැත්තේ? ඇයි ආපසු හැරෙන්න හොඳ නැත්තේ? අපේ ජීවිතේ සමහර විට අපි යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ වුණත් අපේ ජීවිතේ සිදුවෙච්ච මිස්ටේක්ස්, වැරදි අතපසුවීම් අපි ඒවා ගැන හිටියොත්, අපි ඒවා ඔළුවේ තියාගෙන අපි ඒවා ගැන කලකිරීමෙන්, ඒවා ගැන දොස් තබමින්, මිනිස්සුන්ට චෝදනා කරමින්, ඒවා කරපු අයට ඒ දේවල් කරමින් ඒ කියන්නේ අතීතේ කාරණා ගැන අපි මෙනෙහි කරමින් හිටියොත් අපිට ඉදිරියට යන්න බෑ. ඒක නිසා පාවුලතුමා කියනවා අර අහිමි වෙච්ච දේවල් කුණු කියලා හිතුව විතරක් නෙමෙයි, එයාගේ අතීතේ වෙච්ච මිස්ටේක්ස්, වැරදි ඔක්කොම ඒවා ඔක්කොම අතහැරලා ඒ පැත්ත බලන්නේවත් නැතුව, ඒව මොනවද වුනේ කියලා බලන්නේ නැතුව යේසුස් වහන්සේ දිහා ඉදිරියම බලාගෙන, අර දිනුම් කනුව බලාගෙන දුවනවා. හරි වැදගත්. දැන් ඔබට ඉස්සෙල්ලාම කිව්වා ඔබ අපි ඉස්සෙල්ලා කළ යුතු දේ මොකක්ද දන්නවද? අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ. අපේ සිතන විදිහේ වෙනසක් ඇති වෙන්න ඕනේ. අපේ සිතුවිලි නෙමෙයි වෙනස් වෙන්නේ, අපේ ආකල්ප, සිතන විදිය වෙනස් වෙන්න ඕනේ. ඒතර මේ ලෝකේ කාරණා ගැන, අපේ ජීවිතය ගැන අපේ ආකල්පමය වෙනසක් ඇති වෙන්න ඕනේ. ආමෙන්. එතකොට අන්න ඒ ආකල්පමය වෙනස ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? පසුගියදී පසෙක තබා ඉදිරියටම දුවනවා. හරි. එතකොට අපි අර වෙච්ච දේවල් ඔක්කොම අපි අතහැරලා දාලා ඉදිරියම බලාගෙන ගමන් කරනවා. ආකල්පෙම වෙනස ඇති වුණා විතරක් නෙමෙයි, අපේ ක්‍රියාව වෙනස් වෙන්නත් ඕනේ. ආමෙන්. ඒ කියන්නේ ආකල්පය විතරක් වෙනස් වෙලා ක්‍රියාව වෙනස් නොවී තිබුණොත් අපි ඉදිරියට යන්නේ නැහැ. එනිසා අපි ආකල්පය වෙනස් කරගත්තා. හරි. දැන් අපේ ක්‍රියාව වෙනස් වෙන්න ඕනේ. තුවන. අර දේවල් අතහැරලා දාලා, පසක තබලා, පසුගිය දේවල්, අර අතීත දේවල් ඔක්කොම අතහැරලා දාලා ඉදිරියම බලාගෙන දිනුම් කනුව කරා වඳුනවා. අනිවාර්යෙන් අපේ ඒක සිදු වෙන්න ඕනේ. ආමෙන්. අන්න ඒක තමයි ඊට පස්සේ තමයි අපිට එන පදය. එබැවින් අපි යම් පමණ දෙනෙක් සම්පූර්ණව සිටිද්ද ඔව්හුත් ඒ ආකාරයෙන්ම කල්පනා කෙරෙත්වා. මයින්ඩ් එක දැක්කම අන්න ඒ මනස තමයි තියෙන්න ඕනේ ඔබ සම්පූර්ණත්වයේ කරා යනවා නම්. තේරුණා? මම ආරම්භ කරනකොට කියපු පදේ තමයි ඒක. හරි. අපි යම් කිසි කෙනෙක් මෙචුව නම්,
අපි සම්පූර්ණත්වය කරා යනවා නම් මෙන්න මේ මනසම මේ සිතම ඒක තියෙනවා. හැබැයි මොනවා හරි කාරණයක් ගැන ඔබට වෙන අභිප්‍රායක් තියෙනවා නම් පවුලතුමා කියනවා දෙවියන් වහන්සේ ඒකත් ඔයාට ලිදරව් කරයි. මොකද අපේ ජීවිතේ හැම අංශයක් ගැනමයි මේ කතා කරන්නේ. ක්‍රිස්තියානි අයට මම කතා කරලා කියන්නේ දෙවියන් වහන්සේගේ සෙනගට මම කතා කරලා කියන්නේ. ඔබගේ ජීවිතයේ ඔබට අයිති කිසිම අංශයක් නැහැ. සියලු අංශ දෙවියන් වහන්සේට අයිති. හරි. ඔයාට ඕන තරම් ඔයාට ඕන විදිහට තීරණ ගන්න පුළුවන් කිසිම අංශයක් නැහැ. කිසිම අංශයක් නැහැ. සම්පූර්ණ ඔයා දෙවියන් වහන්සේට අයිති. ඒ නිසා හැම දෙයකදීම දෙවියන් වහන්සේ ඔයාට ලෑස්ති කරලා තියෙන දේ මේ ලෝකවලට ප්‍රථම උන්වහන්සේ ඔයා ගැන සැලසුම් කළාපු ඒ සැලැස්ම අන්න ඒක තමයි උන්වහන්සේගේ කැමැත්ත. අන්න ඒක ඉෂ්ට කරන්න පිණිස සම්පූර්ණ වගේ මනස ආකල්ප වෙනස් කරලා ක්‍රියා කරන්න අවශ්‍යයි. අන්න ඒක තමයි වර්ධනය වෙලා තියෙන්නේ. අපි එකක් කතා කරා අපි ඉස්සලම අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ. වෙනස් කරගන්න ඕනේ. සිත අලුත් කර ගැනීම අන්‍යාකාරයත්ව වෙනවා කියන්නේ ඒක. ඒක වගේ අවම සේවය කියලා කිව්වෙත් ඒක. මූලික සේවය. හරි. ඊට පස්සේ ඒ ආකල්පය වෙනස් කරගත්තා විතරක් නොවේ. ක්‍රිස්තුස් වහන්සේගේ කාරණා උන්වහන්සේ යම් කිසි දෙයකට අපිව තෝරගෙන තියෙනද ඒ කෝලින්ක තියනවාද? අන්න ඒකට අපි අල්ල ගන්න පිණිස ඉදිරියම බලාගෙන පිටුපස්සේ නැත්නම් ආපසු වෙච්ච අතීතයේ අමතක කරලා ඉදිරියම බලාගෙන ගමන් කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ ක්‍රියාව. හරි. ආමෙන්. එතකොට එහෙම දුවනකොට අපිට කියනවා පාවලුතුමා 16 වෙනි පදේ. නමුත් අපි යම් ස්වභාවයකට පැමිණ සිටිමුද ඒ ප්‍රකාරයටම හැසිරෙමු නැත්නම් වොක් ගමන් කරමු. මොකද්ද මේ කතා කරන්නේ? දැන් පාවලුතුමා කියනවා අපි තාම සම්පූර්ණත්වයට ඇවිල්ලා නැහැ කියලා. එයා තාම සම්පූර්ණත්වයට ඇවිල්ලා නැහැ. තාම අල්ලගත්තේ නැහැ. හැබැයි අර දේ කරනවා. එතකොට කියනවා අපි යම් පමණ දෙනෙක් සම්පූර්ණව සිටිද්ද කියලා කිව්වට එතන අදහස් කරන්නේ දේ. යාම කියනවා සම්පූර්ණ වෙලා නැහැ කියලා. ඒ කියන්නේ මේ සම්පූර්ණත්වයේ කරා යන ගමන තුල ඉන්නවද යම්කිසි කෙනෙක් මෙන්න මේ මනසම තියෙන්න ඕනේ ඒගොල්ලන්ට. එතකොට කියනවා අපි යම්කිසි දුරකට ඇවිල්ලා තියෙනවනේ. අපි මේ ගමන යනකොට යම්කිසි දුරකට අපි ඇවිල්ලා තියෙනවා. යම්කිසි ස්ථානයකට අපි ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තියෙන නිසා යම්කිසි ස්ථානයකට අන්න ඒ ස්ථානයේදී අපි කොච්චර වර්ධනය වෙලා තියෙනවද අපි අන්න ඒ විදිහට හැසිරෙන්න අපේ ජීවිතේ. නැත්නම් ඔක්කොම සම්පූර්ණ වෙනකන් ඉඳලා හැසිරෙන්න බලාගෙන ඉන්න එපා. අපි ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද දන්නවද? අපි ක්‍රමයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ආකාරයට අපේ ස්වභාවය අලුත් විදියට අපි ක්‍රියා කරන්න අවශ්‍යයි. හරි. එතකොට අපි වෙනස් වෙනවා නම් අපි යම්කිසි අපේ එක අංශයක් අපි වෙනස් වුණා කියන්නකො. අන්න ඒ අංශයේදී අපි ඊට පස්සේ ක්‍රියා කරන්නේ ඒ අලුත් ස්වභාවයට. හරි. ඒක නිසා අපි මේ දේ කරන්න අවශ්‍යයි. හරි. එතකොට එතකොට කියනවා සහෝදරයනි එක්ව මා අනුව යන්නෝ වෙයල්ලා. ඒ කියන්නේ මාත් එක්ක එකතු වෙන්න. මාත් එක්ක එකතු වෙන්න. එක්ව මා අනුව යන්නෝ වෙයල්ලා. සමාවෙන්න මට මාන යන්නෝ වෙයල්ලා. අප නුඹලාට ආදර්ශයක්ව සිටින්නේ යම්සේද එසේ හැසිරෙන්ට බලා ගනිල්ලා. ආහා. ඔන්න දැක්කද? දැන් අපිට ආදර්ශයක් අවශ්‍යයි. දැන් පාවුලුතුමාම කියනවා එයා එතන හිටපු අයට ආදර්ශයක් කියලා. මොකද ඒ අය දැක්ක පාවුලුතුමාගේ ජීවිතේ. ඒ අය දැක්ක පාවුලුතුමා ජීවත් වෙන විදිහ. එයාගේ හැසිරීම. ඒ හැසිරීම තුල ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය ඒ අය දැක්කා. ඒතොර කියනවා පාවුලුතුමා මම යම් කිසි දුරකට දැන් ඇවිල්ලා තිබෙනවා. මම තාම සම්පූර්ණත්වයට ගිහිල්ලා නැහැ. මම යම් කිසි දුරකට ඇවිල්ලා තිනවා. ඒක තුල ඕගොල්ලෝ මගෙන් ආදර්ශයක් දැක්කා. අන්න ඒ ආදර්ශයට අනුව ඕගොල්ලෝ ජීවත් වෙන්න. අන්න ඒක තමයි පාවුලුතුමා කියන්නේ. දැන් මගේ සහෝදරයෝ සහෝදරිය අපි ඔක්කොටම අවශ්‍ය වෙන්නේ
අන්න එතනට එන්න. අපි ඔක්කොටම කියන්න පුළුවන් වෙන්න ඕනේ. මම ක්‍රිස්තුස් වහන්සේ තුල මේ සම්පූර්ණත්වයේ ගමන යනවා. ඒ නිසා මං දිහා බලලා ඉගෙන ගන්න. මගෙන් ඉගෙන ගන්න කියලා කියන්න පුළුවන් තත්ත්වයට අපි එන්න ඕනේ. ඒක තමයි සම්පූර්ණත්වයට යන ගමන. ඒක තමයි අපි ඔක්කොම එකට එකතු වෙලා යන ගමන. අපිට ආදර්ශයක් තියෙන්න ඕනේ. අපිට ආදර්ශ තියෙනවා. ඒ වගේ අය ඉන්නවා. මේ ලෝකේ වගේ මිනිස්යන් ඉන්නවා. ඒ ජීවිතයේ දෙවියන් වහන්සේගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අල්ලගෙන ඒ අනුග්‍රහය තුල මිනිස්යන් වෙනස් කරගත්ත සෙනග ඉන්නවා. අන්න ඒ අය මේ ගමන යන්න අවශ්‍යයි. ආදර්ශයේ බලාගෙන. ඒ අය දිහා බලාගෙන. ආමෙන්. හොඳයි. හැබැයි පාවුලතුමා කියනවා 18 වෙනි පදේ මක් නිසාද මා නුඹලාට බොහෝ වරක් කී ලෙසත් දැනුත් අඬමින් කියන ලෙසත් බොහෝ දෙනෙක් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියට සතුරුව ගමන් කරනවා. දැන් මේ චර්ච් එක ඇතුලේ ඉන්න අය ගැනයි මේ කතා කරන්නේ, මේ එළියේ ඉන්න අය ගැන නෙමෙයි මේ කතා කරන්නේ පාවුලතුමා. මම අඬමින් කතා කරලා කියනවා මොකද්ද? many walk බොහෝ දිනෙක ඇවිදිනවා තමයි. බොහෝ දිනෙක මේ ගමන යනවා කියලා ක්‍රිස්තියානි අය තුල චර්ච් එක ඇතුලේ ඉන්නවා තමයි. බොහෝ දිනෙක ඉන්නවා. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලොත් මේ යනවා කියලා. හැබැයි ඒගොල්ලෝ ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියට හතුරෝව සිටිනවා. ඇයි ඒ? දෙවියන් වහන්සේට හතුරෙක් වෙන්නේ මොන වෙලාවේද? මේ ලෝකය හා මිතුරු වෙච්ච වෙලාව. මේ ලෝකාකාර විදියට හැසිරෙනකොට, ලෝකයේ විදිහට මිතුරුකම නැත්නම් ලෝකයට මිතුරුකම දක්වනකොට, ලෝකයේ කාරණාවලට මිතුරු වෙනකොට, ලෝකයේ දේවල් වලට ඇල්ම වෙනකොට ඒ කෙනා දෙවියන් වහන්සේට හතුරෙක් වෙනවා. දෙකිනෝ දෙවියන් වහන්සේට ඒ අය කුරුසියට සතුරෝව සිටිති. හරි. ඒතර කියනවා ඔවුන්ගේ කෙලවර විනාශයයි. දැන් ඒගොල්ලෝ චර්ච් එකේ තමයි ඉන්නේ. ඒගොල්ලෝ චර්ච් එකේ ඉන්නවා. ඒගොල්ලෝ යේසුස් වහන්සේ තුල ඉන්නවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. හැබැයි මේ පාවුලතුමා කියන මේ ගමන මේ ජර්නි එක මේ අර කුණු ලෙස සලකලා ඔක්කොම අතහැරලා ඒ ආකල්පය වෙනස් කරගෙන ඊට පස්සේ ක්‍රිස්තුස් වහන්සේගේ සැලැස්ම මොකක්ද කියලා හොයාගෙන ඒක පස්සේ දුවගෙන අතීත දේවල් අමතක කරලා ඒක දිහා බලාගෙන දිනුම් කනුව දිහා බලාගෙන ඒ දුවන ක්‍රියාව මේ කිසි දෙයක් ඒගොල්ලන්ගේ ජීවිත තුල නැහැ. ඒගොල්ලන්ට ඒක ඕනෙත් නැහැ. අන්න ඒගොල්ලෝ තමයි ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියට හතුරු වෙන්නේ. මම නෙමෙයි කියන්නේ බයිබලේ තියෙන්නේ. ඒතර ඒගොල්ලන්ගේ අවසානය මොකද්ද? ගිනිවිල විනාශය. ඒ අය ගැන තමයි යේසුස් වහන්සේ කතා කරලා කියන්නේ මතේ 7:21 මම නුඹව අඳුරන්නේ නැහැ. මම නුඹව අඳුනගෙන හිටියේ නැහැ. කවුද ඕගොල්ලෝ? ඒගොල්ලෝ කියනවා මා අපේ ස්වාමීන් වහන්සේ නාමයෙන් යක්කුදුරු කරානේ. ඔයාගේ නාමයෙන් අනාගත වාක්‍ය කිව්වනේ. ආකට ඵලයන් මම උඹව කවුද අඳුනගෙන හිටියේ නැහැ. ඔයා මං අඳුරන්නේ නැහැ. මං යේසුස් වහන්සේ කිව්වේ. ඒතර යේසුස් වහන්සේගේ නාමයෙන් යක්කු වෙලවන්නේ කට්ටඩියෝ නෙමෙයිනේ. යේසුස් වහන්සේගේ නාමයෙන් යක්කු වෙලවන්නේ යේසුස් වහන්සේ වඳුරන යේසුස් වහන්සේ තුල ඉන්න දේව සේවකයෝ. ඒගොල්ලෝ තමයි කියන්නේ අපි වාගේ නාමයෙන් යක්කු වෙලවන්නේ. ඔබ වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් අනාගත වාක්‍ය කිව්වනේ. ප්‍රොෆෙසර් කරානේ. ප්‍රොෆෙසයි කරානේ. යේසුස් වහන්සේ කියනවා නෑ අහක්ක ඵලයක්. මම අඳුරන්නේ නැහැ. අඳුරගෙන හිටියේ නැහැ කවදාවත්. ඒ අයගේ අවසානය විනාශයයි. ඒකට හේතුව තමයි ඒගොල්ලන්ගේ දෙවියෝව සිටියේ. හරි? ඔවුන්ගේ කෙලවර විනාශය ඔවුන්ගේ දෙවියෝ නම් බඩය. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ මාංශයේ තෘෂ්ණාවන් ඉෂ්ට කරගන්න තමයි ඒගොල්ලෝ දෙවියන් වහන්සේව පාවිච්චි කරේ. දැන් අපි ඒක අද දකිනව නේද ගොඩක් සභාව ඇතුලේ. මොකද හැමෝම කතා කරන්නේ ආශිර්වාද ගැනනේ. දැන් දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. ඒක ඇත්ත වරදොල තේරුම් ගන්න එපා. නමුත් අපි මේ ඉන්නේ ඒක බලාගෙන නෙමෙයි ඒවා කුණු. පාවුලතුමා කියනවා නැතිවෙච්ච දේ කුණු. ඒතකොට මේ කුණු පාවුලතුමා කුණුයයි කියපු දේ
අරගන්න තමයි ලබා ගන්න තමයි පියවර 5 පියවර 3 යතුරු ටික ඊට පස්සේ තෙල් කුප්පි ඊට පස්සේ තව මොනාරි එක විකාර ඒ ඔක්කොම කරන්නේ සභාව ඇතුලේ. මොකද ඒගොල්ලන්ගේ දෙවියෝ ඒගොල්ලන්ගේ සුඛ විහරණ ඒගොල්ලන්ගේ සැප සම්පත් සුඛෝපභෝගී ජීවිතය ඒක තමයි ඒගොල්ලන්ගේ දෙවියෝ. දෙවිවරු දෙන්නෙකුට සේවය කරන්න බෑ කියලා යේසුස් වහන්සේ කිව්වනේ නේද? මතක තියාගන්න එක. දෙවිවරු දෙන්නෙකුට සේවය කරන්න බෑ කියලා යේසුස් වහන්සේ කිව්වා. right? ඔවුන්ගේ දෙවියෝ බඩ ඔවුන්ගේ පාරට්ටුව නම් තමුන්ගේ ලැජ්ජාව ගැනය. ඔවුන් සලකන්නේ ලෝකයේ දේවල්ය. දැක්කද? මේගොල්ලෝ මේ පාපයට ටිච්ච කට්ටියක් නෙමෙයි. සභාවේ ඉන්නවා හැබැයි ඔවුන් සලකන්නේ ලෝකයේ දේවල්. සභාව ඇතුලේ ඉඳගෙන ඔබ ක්‍රිස්තියානි කෙනෙක් වුණත් ඔබ හොයන්නේ ලෝකයේ දේවල් නම් ඔබ යන්නේ ගිනිවිලට. මම මේ කියන්නේ මේ බයිබලේ මේ කතාව පොඩ්ඩක් කියවලා බලන්න. මේ කතා බහක් නෙමේක. කියවලා බලන්න. මේ ඉංග්‍රීසියෙන් කියවන්නම්කෝ. හරි. Whose end is destruction, whose God is their belly, and whose glory is in their shame, and who set their mind on earthly things. මේ අය ඇත්තෙන්ම දෙවියන් වහන්සේගේ කාරණාවල් නොව සභාව ඇතුලේ ඉඳගෙන ලෝකේ මේ පොළොවේ කාරණාවල් ගැන තමයි ඒගොල්ලන්ගේ මනස යොදලා තිබුණේ. අන්න ඒව ලබා ගන්න තමයි සභාවට ආවේ. එයාගේ අවසානය ගිනිවිලයි කියලා පවුලතුමා කියනවා. හොඳයි. මක් නිසාද? අපේ පුරවැසි භාවය තිබෙන්නේ ස්වර්ගයේ. අපේ citizenship එක. For our citizenship is in heaven. එතනින් තමයි අපගේ ගැලවුම්කාර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැමිණෙන්නේ. ඒ නිසා අපි ඒ දෙස ඉතා උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. මොකද යේසුස් වහන්සේගේ ඊම. මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම බලාගෙන ඉන්න අපි මේ ලෝකේ කාරණාවල් ගැන හොයන්නේ නැහැ. හැබැයි යේසුස් වහන්සේ කියනවා පළමු කොට දේව රාජ්‍ය ධර්මිෂ්ඨකමත් සොයන්න මේ ඔක්කොම නුඹට දෙනවා කියලා. පේතුරුස් කිව්වා 2 පේතුරුස් 1 දෙවියන් වහන්සේගේ බලය කරන කොටගෙන උන්වහන්සේගේ මහිමේ ප්‍රකාරයට කැඳවුව අපිට දෙවියන් වහන්සේ මේ ජීවිතයට අදාළ සියලු දේ දීලා තිබෙනවා. ඒ වගේම ඒ දෙවියන් වහන්සේගේ ස්වරූපයට හැරෙන්න අවශ්‍ය කරන සියලු දේත් උන්වහන්සේ අපිට ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පාවුලතුමා මෙතන කතා කරලා කියනවා මෙතන කතා කරලා කියනවා මේ පොතේම අවසානයේ යනකොට 4 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයේ කියනවා අපි පොඩ්ඩක් කියමු මේක 4 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදේ. ඒකේ තියෙනවා මෙහෙම මාගේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල තමන්ගේ තේජසේ සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණ කරනසේක. දැක්කද? උන්වහන්සේ අපේ හිඟකම් සම්පූර්ණ උන්වහන්සේ අපේ හිඟකමේ තියන්නේ නැහැ. උන්වහන්සේ අපිව සම්පූර්ණත්වයට ගෙනින මාර්ගය ගෙනිනවා. අපි ඒ දේ කරනවා. අපේ මනස යොදන්නේ මේ පොළවේ දේවල් වලට නෙවෙයි. මනස යොදන්නේ අනිත් දේවල් වලට. අපි අනිත් උන්වහන්සේගේ කාරණාවල් සොයනකොට දෙවියන් වහන්සේ දන්නවා අපිට ඉල්ලන්නත් කලින් මේ පොළවේ මොනවද අපිට ඕනේ කියලා. අන්න ඒ සියල්ල උන්වහන්සේ අපිට ලබා දෙනවා. ඒක තමයි මේ පොරොන්දුව. දෙවියන් වහන්සේ අපිට ඒ දේ දෙනවා. අපි ඒක ලබා ගන්න උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේ දෙනවා කියපු දේ ලබා ගන්න උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. අපිට තියෙන්නේ පාවුලතුමා කියනවා වගේ අර දේවල් අත්හැරලා කුණු ලෙස සලකලා මානසිකත්ව වෙනස් කරන. ඊට පස්සේ අපි ක්‍රිස්තුස් වහන්සේගේ කාරණා වලින් අපි දුවගෙන යනවා ක්‍රියාව. ඒ වගේම අපි සම්පූර්ණත්වයේ කරා යන ගමනේදී අපේ හැසිරීම තුළ ඒ සම්පූර්ණත්වය අපි කැඳවීමේ ප්‍රකාරයට අපි ගමන් කරමින් ඒ මනස සිත අප තුළ ඇති කරගනිමින් ඉදිරිය බලාගෙන ස්ථිරව ගමන් කිරීම. මේක තමයි
දෙවියන් වහන්සේ ඔයාගෙන් මගෙන් බලාපොරොත්තු වෙන දේ. දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලන්නේ ටික. දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේද? එහෙම කියලා අපිට අවශ්‍යතාවයන් එනවා තමයි මම දන්නවා. මේ ගමන යනකොට අපිට අභියෝගන අවස්ථාවන් තියෙනවා. හැබැයි හැම අභියෝගයක් වෙන අවස්ථාවකදීම හැසිරෙන්න ඕන විදිය. මේ සම්පූර්ණත්වයට ආපු මිනිස්සුන් තුල ආපු අය තුල කොහොමද හැසිරෙන්න ඕනි කියන එක ගැන 4 වෙනි පරිච්ඡේදයේ කොටසක් තියෙනවා. අපි ඒක කියලා යාඥා කරමු. මේකේ තියෙනවා මෙහෙම. 4 වෙනි පරිච්ඡේදයේ පහ නුඹලාගේ ඉවසිලිවන්තකම සියලු මිනිසයන්ට දැනගන්නට ලැබේවා. මක්නිසා ස්වාමීන් වහන්සේ ළංව සිටිනසේක. හරි. ස්වාමීන් වහන්සේ ළංව සිටිනසේක. නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලෙහිදී සුතිදීම සමගම යාඥාවෙන්ද කනලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වා පල්ලා. මෙන්න කරන්න ඕන දේ. හරි. එවිට කිසි නුවණකින් දැනගන්ට නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලාගේ සිත්ද සිතුවිලිද ආරක්ෂා කරනවා ඇත. දෙවියන් වහන්සේගේ ශලෝම් සමාදානය ක්‍රිස්තුස් වහන්සේට විතරක් දෙන්න පුළුවන් ඒ සමාදානය අපි තුල ඇති වෙන්නේ ඒක හැඟීමක් නෙමෙයි. ඒක ෆීලිං එකක් නෙමෙයි. ඒක හැඟීමක් නෙමෙයි. ඒක දෙවියන් වහන්සේගේ සමාදානය හරියට කුණාටුවක් මැද්දේ අපි නිදාගෙන ඉන්නවා වගේ වැඩ. අප වටේ ගොඩාක් දේවල් වෙන්න පුළුවන්, හෙල වෙන්න පුළුවන්, විනාශ වෙන්න පුළුවන්. නමුත් අපි මේ ගමනේ යනවා නම්, අපි මේ සම්පූර්ණත්වයේ කරා යන ගමන තුල ඉන්නවා නම් අපේ මොන අභියෝගය ආවත් අපිට දෙවියන් වහන්සේගේ සමාදානය අප තුල තියෙනවා. කලබල වෙන්නේ ඉවසිලිවන්තකම ඇතුව අපි යනවා. මේක තමයි යේසුස් වහන්සේගේ ස්වභාවය. යේසුස් වහන්සේ අපිට උදාහරණ ඕන තරම් දීලා තියෙනවා. ඒක අවස්ථාවක කුණාටුවක් වෙන වෙලාවෙ උන්වහන්සේ බෝට්ටුවේ ඉඳන් හොඳට බුදියගෙන හිටියා. මහන්සි නිසා. ගෝලයෝ වහනවා. ගෝලයෝ කියන්නේ නිකන් අය නෙමෙයි. ඒගොල්ලෝ එක්ස්පීරියන්ස් පළපුරුදු මාළු කාර්ය බෝට්ටු වල හොඳට ගිහිලා පුරුදු අය. ඒගොල්ලෝ කියනවා අපි මැරෙන්න යනවා. කුණාටුව සැරයි අපි මැරෙන්න යනවා. ඔයාට ගානක්වත් නැහැ නේද කියලා. යේසුස් වහන්සේ නැගිටලා නිසල වෙන්න කියලා කුහුලකට කියලා. කුණාටුව නිසල වුණා. සමාදාන. අන්න ඒ සමාදානය අපිට ඇති වෙනවා. අපි මෙන්න මේ දේවල් අපිට අභියෝග එනකොට කලබල නොවි, කනස්සලු නොවි, කිඳිරි ගන්න නැතුව, චෝදනා කරන්නේ නැතුව, කම්ප්ලේන් කරන්නේ නැතුව දෙවියන් වහන්සේට කිව්වා ස්වාමීන් වහන්සේ බලා ගන්න, වහන්සේ කැමැත්තට මම යටත් කරනවා කිව්වා. උන්වහන්සේ සමාදානෙ දෙනවා. පාළුතුමා ඊට පස්සේ කියනවා නුඹලාගේ සියලු හිගකම් ස්වර්ගික සම්පූර්ණත්වයෙන් දෙවියන් වහන්සේ සපයන සේක්වා. උන්වහන්සේ කරනවා. දැන් මේ ගමනට තමයි ඔබව මාව දෙවියන් වහන්සේ කැඳවලා තින්නේ මගේ සහෝදරය සහෝදරි. මේ කතා බහේ අරමුණ මේ දෙවියන් වහන්සේගේ අභිප්‍රායන් ඔබගේ මගේ ජීවිතේ උන්වහන්සේ බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරන පිණිස දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන්ම යටත් වෙන්න මේ ගමන අවසන් කරන්න ඔබ මා සමග දෙවියන් වහන්සේ සමග සහ මේ ගමන යන අනිත් ඈත් එක්ක මේ ගමන මින් ඉදිරි අපිට ඉස්සරහ ගිය අයගේ ආදර්ශය අරගෙන සම්පූර්ණ ලෙස උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරමින් මේ ගමන අවසන් කරන්නයි ඔබව දැනුවත් කරන පිණිසයි මේ කතා බහේ අපි ආරම්භනේ අපි ආඥා කරමු ස්වාමිනී ඔබ වහන්සේ අපගේම ස්වාමින් වහන්සේ නිසා අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී ඔබ වහන්සේ අපගේ දෙවියන් වහන්සේ නිසා ස්තුතියි ඔබ වහන්සේ අපිව සම්පූර්ණත්වයට රැගෙන යන අපගේ ඉන්දේරණන් නිසා ස්තුතිවන්ත වෙනවා
දෙවියන්නි අප තුලින් ඔබ වහන්සේ ගෞරවය ලබන පිණිස ස්වාමිනී අපි ඔබ වහන්සේගේ කැමැත්ත සලස්ම ඉෂ්ට කරන පිණිස ස්වාමිනී අපි එකිනෙක කෙනාව ඒ උසේ මහතේ ප්‍රමාණයට වර්ධනය කරන්න ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව අප තුල ආරම්භ කළ ශුද්ධාත්මයන්නි ඔබ වහන්සේම ආරම්භ කළා වූ ඒ ක්‍රියාව අවසන් කරන්න ඔබ වහන්සේ විශ්වාසවන්තව සිටින නිසා ස්වාමිනී මෙන්න අපි යටහත් වෙමින් ඔබ වහන්සේටම ගෞරවය දෙනවා අපි කීකරු වෙනවා ස්වාමිනී දෙවියන්නි මෙන්න දැන් අප සියලු දෙනා යටහත් ඔබ වහන්සේගේ සලස්මට කීකරු වෙමින් ඔබ වහන්සේගේම කාරණාවල් ගැන සොයමින් ඔබ වහන්සේ යම් කිසි දෙයකට අපිව අල්ලා ගත්තාද අන්න ඒ කාරණය ගැන දුවගෙන ඇවිල්ලා ඒ කාරණාවල් සොයමින් අතීතය අමතක කරලා ඉදිරිය බලාගෙන මේ ගමන යන පිණිස අපි ඔබ වහන්සේත් එක්ක එනවා ස්වාමීනි අපිට අනුග්‍රහය ලබා දෙන්න ස්වාමිනී අප සමග සිටින්න අපිට ඔබ වහන්සේගේ බලය ශක්තිය නිදහස් කරන්න ගමන අවසන් කරන පිණිස අප තුලින් ඔබ වහන්සේ ගෞරවය ලබන්න ස්වාමිනී ඒ ආලෝකය අප තුලින් විහිදවන්න ස්වාමිනී මේ ලෝකයේ ආලෝකය ඔබ වහන්සේගේ ආලෝකය අප තුලින් නිදහස් කරමින් අන් අයට ආලෝකයක් වෙන්න අපිට උපකාර කරන්න සියලු ගෞරවය මහිමේ ප්‍රශංසාව ස්වාමිනී අපි ඔබ වහන්සේට දෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන් හොඳයි අපි සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වුණාට අපි හෙට දවසෙත් ඔයගොල්ලොත් එකතු වෙන්න යනවා හොඳයි අපි මේ කතා බහට අපි ඔබට ආරාධනා කරනවා එන්න අපිත් එක්ක කතා බහේ යෙදෙන්න හොඳයි හෙටත් රාත්‍රී 8ට අපි සියලු දෙනා හමු වෙමු එතෙක් සියලු දෙනාට ජෙසු පීඨයි